තෙරුවන් සරණයි. සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ දයන්ති ත්‍රිපිටක මාලා 15 වෙනි කොටස. සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ 201 වෙනි පිටුවේ අනුරාධ සූත්‍රයේ අනුරාධ භික්ෂුන් වහන්සේ අනුරාධ භික්ෂුන් වහන්සේ අන්තොට පිරිවැඩියන් සමග ඇතිවෙන අදහස් වමාරුවක් සම්බන්ධව මේ සූත්‍ර දේශනාවේ අනුරාධ සූත්‍රය තුළ සඳහන් වෙනවා. අන්තොට පිරිවැඩියන් අනුරාධ භික්ෂුන් වහන්සේගේ අසන පැනේ තමයි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පැමිණිය වූ උතුම් ඵලයට පැමිණිය යම් මේ තථාගත සත්වයෙක් වේද ඒ තථාගත සංගත සත්‍ය ඔබගේ ශාස්ත්‍ර වූ තථාගතයෝ මේ සතර තන්හිලා පනවන්නහ වූ පනවද්ද කවර සතර තැනක ඇත් සත්වයා මරණින් මතු වෙයි හෝ සත්වයා මරණින් මතු නොවේයි හෝ සත්වයා මරණින් මතු වෙයි නොද වෙයි හෝ සත්වයා මරණින් මතු නොද වෙයි නොද නොවේයි හෝ මෙන්න මෙලෙස හතරකොන් ප්‍රශ්නයක් ඒ අන්තොට පිරිවැඩියන් අනුරාධ භික්ෂුන් වහන්සේගෙන් අසනවා. සත්වයා මරණින් මතු ඒ උත්තම පුරුෂ වූ ඒ රහත් භාවයට පත් වුණු කෙනෙක් කියන්නේ තථාගතයන් වහන්සේ පනවන්නේ කොහොමද කියලා. මරණින් මතු වේද නොවේද වෙයිත් වේද නොවෙයිත් වේද. එතනදී අනුරාධ භික්ෂුන් වහන්සේ මෙලෙස පිළිතුරු දෙනවා. මෙසේ කී කාලේ ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ ඒ අන්තොට පිරිවැඩි වෙජ්ජන්ට තෙලකීහ. එවත්නි යම්සේ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ උතුම් ඵලයට පැමිණි සත්ව වේද අපගේ ශාස්ත්‍ර වූ තථාගතයන් වහන්සේ ඒ සත්වයා පනවනසේක්. සත්වයා මරණින් මතු වෙයි හෝ සත්වයා මරණින් මතු නොවේයි හෝ සත්වයා මරණින් මතු වෙයි නොද වෙයි හෝ සත්වයා මරණින් මතු නොද වෙයි නොද නොවේයි හෝ යන මේ සතර තැන් හැර පනවති. ඒ සතර කොන් ප්‍රශ්නේ ඒ සතර තැන හැර වෙනත් දෙයක් පවසන බවයි අනුරාධ භික්ෂුන් වහන්සේ අන්තොට පිරිවැඩියන්ට දෙන පිළිතුරේ සඳහන් වෙන්නේ. මෙසේ කී කල්ලි ඒ අන්තොට පිරිවැඩියන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්ට තෙලකීහ. මේ මහාන නවකෙක් පැවිදිව නොබෝ කල ඇත්තේ වන්නේ නැතහොත් ස්තවීර වූයේ බාලයෙක් අව්‍යාක්තෙක් හෝ වන්නේ අය අන්තොට පිරිවැඩියන් අන්නේ ලෙසින් නවකෙක් කියලා අනුරාධ භික්ෂුන් වහන්සේට පවසලා නික්ම යනවා. දැන් මෙතනදී අනුරාධ භික්ෂුන් වහන්සේ බුදුන් බැහැ දකින්න යනවා. මේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. බුදුන් වහන්සේට මේ මෙලෙස ඇති වුණු මේ දෙබස ප්‍රකාශ කරනවා. එවිට බුදුන් වහන්සේ ඊට දෙන පිළිතුර තමයි ඊටම වැදගත් වෙන්නේ. නිවන් මඟ කටයුතු කරන ඔබට නිවැරදි නිවන් මඟ හඳුනා ගන්නට මේ සූත්‍ර දේශනාවල ධර්මයේ ඉස්මතු වන තැන් හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ. ඒ ඊටම වැදගත්. අප බලමු බුදුන් වහන්සේ මේ අනුරාධ භික්ෂුන් වහන්සේට මේ කාරණේ ප්‍රවසවම දේශනා කරන ධර්මයේ කොහොමද කියලා. අනුරාධ ඒ කිමකෙහි හඟියුත රූපේ
නිට්ටය හෝ අනිත්‍ය හෝ වේද. දැන් වහන්ස අනිත්‍යයි. යමෙක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුව හෝ වේද. වහන්ස දුක්ඛය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සෑවී ඇතනම් එය තෙල මාගේ තෙල මම වෙමි. තෙල මාගේ ආත්මයයි දක්නට සුදුසුද. වහන්ස තෙල නොවේමයි. වේදනා සංඥා සංකාර විඥාන නිට්ටය හෝ අනිත්‍ය හෝ වේද. වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේද. වහන්ස දුක්ඛයයි. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සැහැවි ඇතිනම් එය තෙල මාගේ තෙල මම වෙමි. තෙල මාගේ ආත්මයයි දක්නට නිසිද. වහන්ස තෙල නොවේමයි. එහින අනුරාධ මෙහිලා අතීත අනාගත පච්චුප්පන්න වූ අධ්‍යාත්ම වේවායි බාහිර වේවායි ඕදාරික වේවායි සූක්ෂම වේවායි හීන වේවායි ප්‍රණීත වේවායි යම්කිසි රූපයකුත් වේද දුර වේවායි ළඟ වේවායි යම් රූපයකුත් වේද සියලු රූපේ තෙල මාගේ නොවේ. තෙල මම නොවේ. මගේ ආත්මය නොවේ. මෙසේ තෙල ඇති සැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතුය. යම්කිසි වේදනාවක් වේද යම්කිසි සංඥාවක් වේද යම්කිසි සංස්කාර වේද අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් වේවායි බාහිර වේවායි ඕලාරික වේවායි සුකුම වේවායි හීන වේවායි ප්‍රණීත වේවායි යම්කිසි විඥානයකුත් වේද දුර වේවායි ළඟ වේවායි යම් විඥානයකුත් වේද ඒ සියලු විඥාන මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මෙසේ යථාභූත කොට විදර්ශනායෙන් දැක්ක යුතුය. මෙසේ දක්නා ආර්ය ශ්‍රාවක රූපේතු කලකිරේ. මේ රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගනි. මේ තමයි ධර්මයේ ඇත්තටම වැදගත්ම කොටස. ධර්මයේ කියලා ඔබ බොහෝ දේ ඇසුරු කරනවා විය හැකියි. නමුත් අපිට මේ සූත්‍රය තුළ මනාකොට පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ කුමක්ද මේ පවසන්නේ කියලා. අපි මේ ගැන මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන බුදුන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණාව ගැන ටිකක් හොඳින් ලියලා බැලුවොත් කුමක්ද මේ දේශනා කරන්න කියලා. ඔබට ධර්මයේ මෙතන රහත් භාවයේ සඳහා කළ යුතු දේත් ප්‍රතිපදාවත් සියල්ලම දකින්න ලැබෙනවා. මෙතන පාලි භාෂාවෙන් අපි මේ ගැන චොට්ටක් පැහැදිලි කිරීම දිහා බැලුවොත් සචේකෝ මං තේ අඤ්ඤතිත්ව පරිභාජක උත්තරී පඤ්ඤා ප්‍රේජේ ඉතින් ඒ අන්තටු පිරිවැජියෝ මතුයේ මාපැන පුරුස්නා වුනම් ඒ අන්තටු පිරිවැජ්ජන්ට කෙසේ විසදා කියන මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද කියන්නේ කෙම් වෙම්ද භාග්‍යවතුන් වහන්සේට අනුභූතයෙන් නොද නුගුණ කියන්නේ කිම් වෙම්ද ලෝතුරු දහමට අනුකූල වූ පිළිවෙත් දහමක් කියන්නේම්ද කරුණ සහිත වූ කිසියම් වාදයෙන් ගැරහිය යුතු කරුණට නොද පැමිණියත් නැද්දයි. මෙන්න මේ අනුරාධ භික්ෂුන් වහන්සේ බුදුන් වහන්සේට මේ කියපු දෙයට දෙන බුදුන් වහන්සේ දෙන පිළිතුර. අනුරාධය ඒකෙම කැයහගේ රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද තං කිං මඤ්ඤායසි අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වා වාතේ අනිච්ඡම් බන්තේ රූපේ නිට්ටය වේද අනිත්‍ය වේද කිව්වම
බුදුන් වහන්සේ අනුරාධ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යම් බන්තේ කියලා. ඒ කියන්නේ අනිත්‍යයි ස්වාමීනි. රූපේ අනිත්‍යයි කියලා කියන්නේ. දැන් ඔබ හිතන්නේ අද සමාජගත වෙලා තියෙන මේ අනිත්‍ය කියන එක. අපි ඔබට මෙහෙම මේක පැහැදිලි කරන්න කැමතියි. හොඳින්ම මේ ගැන ඔබ ඇසිය යුතු වෙනවා. මේ අනිත්‍ය කියන්නේ නිකම්ම බඩු මුට්ටු කැඩෙන විදින අනිත්‍යයක් නෙමෙයි. බුදුන් වහන්සේ කියන්නේ රූපේ නිට්ටය වේද අනිත්‍ය වේද කියලා. ඒතර අනුරාධ භික්ෂුන් වහන්සේ උත්තර දෙන්නේ අනිත්‍යම් බන්තේ කියලා. නමුත් මේ අනිත්‍ය කියන්නේ කුමක්ද? මේ ධර්මයේ ගැඹුරු විශාල පරාසයක අවබෝධකින් තමයි මේ අනිත්‍ය කියන එක වචනෙට කොටු කරලා තියෙන්නේ. ඔබට බාහිර පොත කියන දේ බාහිර තියනවද? ඒක සම්මුතියක්. ඒක පෙරමතකයෙන් හටගන්නේ. ඇත්තටම පොත කියලා දෙයක් බාහිර නැහැ. ඒතර රූපේ නිට්ටය වේද අනිත්‍ය වේද කිව්වම දැන් පොත කියලා දෙයක් බාහිර නැත්තම් ඒක අනිත්‍යයි. දැන් ඇත්තටම පොත කියලා දෙයක් මේකේ චේතනාවක් තියෙනවද? සම්මුතිය පොත කියලා ගන්න සංඥාව නිට්ටයද? නැහැ. ඒකත් අනිත්‍යම් බන්තේ. අනිත්‍යයි සංඥාව පවා අනිත්‍යයි. දැන් පොත කියන දේ හැදෙන්නේ සම්මුතිය මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ විඥානයේ පොත කියන දැන ගැනීම එන්නේ අර හැඩතලයට රූප වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ තමයි ස්කන්ධය ඔස්සේ තමයි මේ පොත කියන දැන ගැනීම එන්නේ. දැන් රූපේ අනිත්‍යම් බන්තේ කියනකොට ඒ හැඩතලයට මේ දැන් මේ සම්පූර්ණ මේ උත්තරේ පොත කියන දේ අනිත්‍යයි. නමුත් පොත නැතිවීමක් නෙමෙයි. පොත කියන සම්මුතිය හැදෙන සිත. ඒ සම්මුතිය තුල පොතක් නැහැ. බාහිරත් පොතක් නැහැ. අන්න පොත අනිත්‍ය වෙනවා. පොත කියන සම්මුතිය කොහොමද මේ ආවේ සංජානා මේ විඥානාති මේ දැන ගැනීම විඥානයේට සිත කියන්නේ විඥානය. එන සිත විඥානයේ පොත කියන දැන ගැනීම ඇති උනේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් සංඥා කියන්නේ පෙර මතකය දත්ත. සංකාර කියන්නේ ඒක ගලපලා බලනවා. රූප කියන්නේ අප හැඩතලේ. එතකොට දැන ගැනීම එනවා පෙර මතකය යනවා පොත කියලා. දැන් පෙර සංඥාවත් සත්‍යයක් නෙමෙයි. එතන පොතක් නැහැ. ඒකත් අතීතේ ගලපලා බලපු තැනත් පොතක් නැහැ. එළියේ බාහිරත් පොතක් නැහැ. අන්න අනිත්‍ය කියන්නේ. ඒකයි මේ අනිත්‍යම් බන්තේ කියලා එක වචනයෙන් කිව්වට මේ අනුරාධ භික්ෂුන් වහන්සේ ඔබ මේක ධර්මයෙන් දකින්න ඕනේ. මනාකොට දකින්න ඕනේ තැනක්. යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ සුඛ හෝවේද? වහන්ස දුක්ඛය. යම් පන අනිච්චං දුක්ඛං වා තං සුඛං වාතේ දුක්ඛං බන්තේ. යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ වේද සුඛ වේද? දුක්ඛං බන්තේ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළුයන් මගේ ආත්මේ මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් සුදුසුද? වහන්ස නොවේමය. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානු තං සමනුපස්සතු ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතම් බන්තේ. මම මගේ ආත්මය කියලා දැන් මේ නැති පොතක් මම පොත දකිනවා. මට පොත පේනවා. මේ පොත මම මගේ මේ ආත්මීය පනවන්න පුළුවන්ද?
නොහේතම් බන්තේ කියලා අනුරාධ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා. අපි මේ පොත කියන උපමාවක් විදිහට ඔබට පෙන්වන්නේ මේ ධර්ම කාරණාව ගලප ගන්න. දැන් බාහිරත් පොතක් නැහැ, සිතත් පොතක් නැහැ. පොත දකින්න මමත් එතකොට නැති වෙනවා. මේ කතාවේ මේ කියන තැන ඊටාම වැදගත්. ඒතම් මම ඒසෝ හමස්මි එසෙම නැත්තා. ඒතම් මම කියනකොට ඒසෝ හමස්මි කියනකොට ඒසෝ මේ අත්තා කියනකොට මම මගේ ආත්මය විතරක් නෙවෙයි ඒක දකින්න මම ඒතම් මම ඒක දකින්න මම ඒක දකින්න මේ පොත එතන තිබ්බොත් ඒක දකින්න මම ඉන්නවා. ඒ කවුද පොත දකින්නේ? මම. ඒ පොත මගේ වෙලා. ඒ පොත දැකීම මගේ ආත්මයක් වෙලා මම ඉන්නවා වෙලා. දැන් පොතක් නැත්තම් මෙතන මමත් නැහැ. ඒ දැකීමමයි මම කියන්නේ. අන්න ඒකයි මේ දෙවෙනි වාක්‍ය මෙතනට ඉතාම වැදගත් වෙන්නේ. නැත්තම් පොත නැහැ කිව්ව එතන ඉවරයි. නෑ ඉවර වෙන්නේ නෑ. පොත දකින්න මමත් නැති වෙනවා. ඒක ගලප ගන්න ඕනි. මේ 205 වෙනි පිටුව මේ කතා කරන්නේ. මේ ඔබට දකින්න පුළුවන් මේ බුද්ධ දන්ත්‍ර පිටක 15 වෙනි පොතේ සංයුත්ත නිකාය ස්කන්ධ වර්ගයේ 3 වෙනි කොටසේ. මේක ඊටම වැදගත් තැනක් මේ කියන්නේ. අතරම ධර්මයේ හැමතැනම මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ගලප ගන්න විදියක් නෑ. කෙනෙකුට ධර්මයේ නොදැන ගලප ගන්න බෑ. දැන් මෙතන බුදුන් වහන්සේ පොත දකින මමත් නැති වෙනවා කියන එක පෙන්නනවා. මේ අනුරාධ භික්ෂුන් වහන්සේට. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් පෙරලෙන සුළු කියන්නේ මෙතන මේ යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක. මේක වෙනස් වෙන සුළුයි කියන එකයි. යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් මේ හැම වචනයකම ගැඹුරු අර්ථයක් තියෙනවා. විපරිණාම වෙනවා කියන එක පවතින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ සිත මේ මොහොතේ සිතත් ඊගාව සිතත් මේ විපරිණාමයකුත් වෙනවා. අනිත්‍ය කියන්නේ පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ හැම ක්ෂණේම මේ අනිත්‍ය වෙනස් වෙන සුළු ස්වභාවය මේ සංඥාව පවතින්නේ නැහැ. විපරිණාම ධම්ම. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් මම මගේ ආත්මය කියලා ගන්නත් බැරි බව පෙන්නනවා. පවතින පොතක් නැහැ. මේක හොඳට පැහැදිලි මේ කතාව. දැන් මෙතනදී ඊගා වාක්‍ය බැලුවොත් වේදනා සංඥා සංකාර විඥාන නිට්ටය හෝ අනිත්‍ය හෝ වේද? වහන්ස අනිත්‍යමය. යම් පන අනිච්චං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ. වේදනා සංඥා සංකාර විඥාන නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ. දැන් වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයෙන් තමයි පොත කියන එක හැදෙන්නේ. එතකොට විඳින්නේ මෙතන හැඩතලයක්. ඒ හැඩතලේ තමයි සංඥාවෙන් හඳුනගන්නේ. ඒ සංකාරයෙන් ඒ පෙරමතකයට ගලපලා බැලීම තමයි සංකාර කරනවා කියන්නේ. චේතනා කරන එක. ඒකම තමයි විඥානේ දැන ගැනීම පෙරමතකේ අනුවයි දැන් මේ හැඩතලේ පොත කියලා ගත්තේ. බාහිර තියෙන පොතක් කියලා හැඩතලෙට දැන් ගත්තා දැන ගැනීම විඥානේ. අන්න ඒක මායාවක් බොරුවක් වෙනවා. මේ විඥානේ දැන ගැනීම අනිත්‍යයි. ඒක සත්‍යයක් නෙමෙයි. ඒකයි අනිච්චම් බන්තේ කියලා කියන්නේ. වේදනාව අනිච්චම් බන්තේ සංඥා අනිච්චම් බන්තේ සංකාර අනිච්චම් බන්තේ. සියල්ලම අනිත්‍ය වෙනවා. විඥාන නිච්ඡං වා අනිච්ඡං වා අනිච්චම් බන්තේ. මේ බුදුන් වහන්සේ අනුරුද්ධ භික්ෂුන් වහන්සේට පැහැදිලි කරන කාරණාව අපට ඉතාම වැදගත්. හොඳින් බලන්න. බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. සිතෙත් පොතක් හම්බ වෙන්නේ නැහැ. පොත කියලා දෙයක් නැහැ. අනිත්‍යයි. අනිත්‍යම් බන්තේ. පොත නැති තැන
තමනුත් නැති වෙනවා. පොත දැකීමමයි තමන් කියන්නේ. නේ තමම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම මගේ ආත්මය කියලා දෙයක් මෙතන නැති වෙනවා. අන්න ඒ විදිහට දකින්න කෙනා එනේන හැම අරමුණක්ම සත්‍ය ඒ විදිහට දකිනවා නම් ඒ කෙනාට අනිමිත්ත සමාධිය පිහිටනවා. ඒ කෙනා සත්‍ය දකිනවා. ඒ කෙනා ලෝකේ කිසිම දෙයක් ඒ කෙනාට හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ ප්‍රතිපදාව කුමක්ද කළගත යුත්තේ? ඔබට එන සෑම අරමුණක්ම මෙන්න මේ බුදුන් වහන්සේ අනුරාධ භික්ෂුන් වහන්සේට දීපු ඒ උපදේශ අනුව බලන්න ඕනි. සෑම අරමුණක්ම දකින්න ඕනි. සත්‍යද නැහැ. අනිත්‍යම් බන්තේ. මේසේ කියලා දෙයක් තියනවද? බාහිරත් නැහැ. මේසේ කියන්නේ සම්මුතියක්. සිතුවිලි වලත් මේසයක් නැහැ. දැන් මේසයක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? මේසයක් හම්බ වෙන්නේ නැහැ. මේසයක් නැති තැන තමන් කියලා කෙනෙක් ඉන්නවද? තමනුත් නැහැ. ඒක හොඳින් දකින්න ඕනේ තමම නේසවමස් වෙන මේසවත්තා. ඊටම වැදගත් ඇත්තටම මේ කියන තැන යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සැහැවි ඇතිනම් එය තෙල මාගේ තෙල මම වෙමි. තෙල මාගේ ආත්මයේ දක්නට නිසිද වහන්ස තෙල නොයමයි. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුතෝ සමුප්පස්සතං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතම් බන්තේ. එහින් අනුරාධය මෙහිලා අතීත අනාගත පච්චුප්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඕලාරික වේවයි සුකුම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයක් වේද දුර වේවා ළඟ වේවා යම් රූපයක් වේද ඒ සියලු රූපය තෙල මාගේ තෙල නොවේ. තෙල මම නොවේමි. තෙල මාගේ ආත්මය නොවේ. මෙලෙස ඇති සැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතුය. මෙසේ කිසි වේදනාවක් වේද යම් කිසි සංඥාවක් වේද යම් කිසි සංකාරයක් වේද අතීත අනාගත පච්චුප්පන්න දැන් මේ කියන්නේ රූප විතරක් නෙමෙයි. දැන් මෙතන වේදනා සංඥා සංකාර විඥාන මේ සියරටම කියනවා. අර 11 ආකාරයට දකින්නවා කියන්නේ. තස්මාති අනුරාධ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්වා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා යන්දූරේ සන්තකේවා සබ්බන් රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්පඤ්ඤාය දට්ඨබ්බං. මේ කියන්නේ හීන ප්‍රනීත දුර ළඟ අතීත අනාගත ඕලාරික සුකුම දැන් අජ්ජත් බහිද්ධාවා මේක පණවන්න බෑ. අනුරාධ තස්මාහි අනුරාධ එහෙයින් අනුරාධ මෙහිලා අතීත අනාගත පච්චුප්පන්න අතීතය අනාගත වර්තමාන පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ. දැන් මේ තුන් කාලයටවත් පණවන්න බෑ. මුළු ධර්මයේම මෙතන තියෙනවා. දැන් මේ මොහොතේ පොත දකින්න සිත ඒක පණවන්න බෑ. කාලයකට දැන් පොතක් හම්බ වෙන්නේ නැහැ. දැන් බාහිරත් පොතක් නැහැ. දැන් සිතුවිලි පොත කියන තැන සිතුවිලි පොතක් නැහැ. දැන් පොත කියන දෙයක් කොහෙද තියෙන්නේ? පොතක් හම්බ වෙන්නේ නැහැ. අන්න මේ ධර්මයේ තුල තියෙන මාර්ගයට ප්‍රවේශ වෙන තැන ප්‍රතිපදාවට එන තැන. දැන් පොතක් නැහැ. එතන තුන් කාලෙටමයි ති නැති වෙනවා. දැන් පොත දැන් මේ දැකීම තුන් කාලෙකින්ම මිදෙනවා. අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න කියන්නේ වර්තමාන මේක තුන් කාලයටම අයිති නැති වෙනවා. දැන් පොත කියන එකක් කොහෙටවත් අයිති නැහැ.
බාහිරත් පොතක් නැහැ. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකේම පොත් නැහැ. සිතුවිල්ලෙත් පොතක් නැහැ. දැන් දැන් පොතක් කියන එකක් අතීතේ හම්බ වෙලත් නැහැ. අනාගතයට හම්බ වෙන්නෙත් නැහැ. පච්චුප්පන්න මේ මොහොතේ ඇති වෙන නැති වෙන තැනත් පොතක් හම්බ වෙන්නේ නැහැ. අතීතේ පොතක් තිබිලත් නැහැ සම්මුතිය තුළ. අනාගතයේ පොතක් දැන් මේ වර්තමාන මේ මොහොතේ දැන් මේ මොහොතේ මේ දකින්න පොත දකින්න එකත් ඒ මොහොතේ මේ ඒක දැන් පොත අතීත සිත බවට පත් වෙනවා. ඒකවත් අතීතයටත් අයිති නෑනේ. එතනත් පොතක් නෑනේ. අනාගතේ එන සිතත් එතනත් පොතක් නෑනේ. වර්තමාන මේ මොහොතේ හටගෙන තැන පොතක් නෑ. පොතක් බාහිරින් හම්බුනොත් එතන ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ වෙන්නේ බාහිරින් හම්බුනොත්නේ. එතනත් හම්බ වෙන්නේ නෑනේ. මේ අනිත්‍ය කියපු තැන ඊටාම ගැඹුරු විග්‍රහය. ඇත්තටම මෙතන තියෙන්නේ ක්‍රියාසිතක්. ක්‍රියාවලියක් පමණයි. මේ අනිත්‍ය කියන තැන ඔබට කිසිවක්ම හම්බ වෙලා නැහැ. ඔබ මේ ලෝකේ දකින්නේ ශුන්්‍යත විදියට. අන්න අනිමිත්ත සමාධියයි මේ තියෙන්නේ. මෙහෙම දකින කෙනා අනිමිත්ත සමාධිය මේ නිමිත්ත නැති වෙනවා. විඥානයේ අනිදර්ශන වෙනවා කියපු තැන මෙතනයි. ඊටම වැදගත් මේ කියන තැන. දැන් මේක මේ විදිහටම යම්කිසි සංඥාවක් වේද යම්කිසි සංකාරයක් වේද අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ධාව ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ මේ යම් විඥානයක් වේද සියලු විඥාන මගේ නොවේ මම නොවේමි මගේ ආත්මේ නොවේ යථාභූත කොට විදර්ශනා ඥාණයෙන් දකින්නවා කියන්නේ මෙන්න මේකටයි දැක්ක යුතු විදර්ශනා ඥාණය මෙසේ දක්න ආර්ය ශ්‍රාවක රූපේ දුකල කෙරේ අන්න විරාගයට යනවා මේ රහත් බව පිනිස අනෙකක් නැතයි දැනගනි රහත් බව සඳහා වෙන කල යුත්තක් නැහැ මේ රහත් භාවයටපත් වෙනවා මේ විදිහට එනේන සෑම අරමුණම දැකීමමයි ප්‍රතිපදාව එහෙම දකින්න කෙනා ඒ සිත කොහෙටවත් ඇලෙන්නේ නැහැ. සිතක් කියලා දෙයක් පනවන්නත් බෑ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ, සිතෙත් දෙයක් නැහැ. අන නිබ්බිදාවට යන මේ සිත ගැනම කලකිරීමක්. මේ කලකිරීම කියන්නේ දුක් වෙන එකක් නෙමෙයි. සිත පනවන්න බෑ. සිතෙන් මිදෙන තැන කලකිරීමක් තියෙනවා. එතන විරාගයක් නොයල්මක් තියෙනවා. අන නිබ්බිදාව මිදීමට යනවා. මේ ඊටම වැදගත් කාරණාවක්. අපි ඒක බුදුන් වහන්සේ දේශනා කරන ආකාරය දිහා බැලුවොත් වේදනා සංඥා සංකාර විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රනීතාවා යන් දූරේ සම්තිකේවා සබ්බං විඥානං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එව මේතං යතහ භූතං සම්පඤ්ඤාය දට්ඨබ්බං එවං පස්සං අරිය ශාවකෝ රූපස්මි නිබ්බිදාන්තේ නාපරං ඉත්තත්තාති පජානාති අරහත්වේ සඳහා වෙන කල යුත්තක් නැත් කියන එක මෙයමයි කල යුත්තේ කියන එක මේ ප්‍රතිපදාව ඔබ එනේන අරමුණේ මේ විදිහට සත්‍ය දකින්න ඕනේ අනුරාධ ඒ කිමකේ හංගියුද රූපේ සත්‍ය හොයේද වහන්ස නොවේ වේදනා සංඥා සංකාර විඥාන සත්‍ය වේද නොවේම තංකින් මඤ්ඤසි අනුරාධ රූපං තථාගතෝති සමුනුප්පස්සති නොහේතං බන්තේ වේදනා සංඥා සංකාර විඥාන තථාගතෝති
සමුනුප්පස්සති නෝ හේතම් බන්තේ. දැන් මේ තථාගතයන්ට සමුනුප්පස්සති කියන්නේ තථාගතයන් වහන්සේ ඒතර පණවනවද නැහැ. රූපේ සත්‍ය වේද සත්‍ය රූපේ සත්වයි දකීද වංශ නොවේමය. සංඥා සංකාර විඥාන සත්වෙක් කියලා මේ ඇත්තක් කියලා දකින්නවද වංශ නොවේමය. අනුරාධ එක් කිමකේ හංගීම්ද රූපේ සත්ව වේවායි දකීද වංශ නොවේමය. තංකින් මඤ්ඤති අනුරාධ රූපස්මි තථාගතෝති සමුනුප්පස්සති නෝ හේතම් බන්තේ. රූපේ බහැර සත්ව වේවායි වේයි දකීද වහන්ස නොවේමයි. දැන් මේ රූපයෙන් තොරව එහෙම දෙයක් තියනවද? ඒත් නෑ කියනවා. වේදනා සංඥා සංකාර විඥාණයට ඒ විදිහටම කියනවා. එහෙම සත්පුජ්‍යල කියලා දෙයක්වත් මෙතන පනවන්න බැරි වෙනවා. මේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතිකොට සියල්ලකම මිදෙනවා. විඥාණයෙන් බහැර සත්ව වේවායි දකීද වහන්සමේ නොයමයි. අඤ්ඤත්‍ර විඥාන තථාගතෝ සමුනුප්පස්සති නොහේතබ්බන්තේ. අනුරාධේ කිමයි අංගීද රූපේ වේදනා සංඥා සංකාර විඥාන සත්ව වේයි හංගීද තංකින් මඤ්ඤති. අනුරාධ රූපං වේදනා සංඥා සංකාර විඥාන තථාගතෝති සමුනුප්පස්සති නොහේතබ්බන්තේ. ඒ නොවේමයි. අනුරාධ මෙහිලා මේ අද්භවෙහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්වේකු නොලැබෙන කල්හි අවත්නි උත්තම පුරුෂයෝ පරම පුරුෂයෝ පරම ප්‍රාත්‍යයට පැමිණිය මේ තථාගත වේනම් තථාගතයෝ ඒ සත්වයා පනවන්නා වූ සත්වයා මරණින් මතු වෙයි හෝ සත්වයා මරණින් මතු නොවේ හෝ සත්වයා මරණින් මතු වෙයි නොවේ හෝ සත්වයා මරණින් මතු නොදෙවේ හෝ යන මේ සිව් තනින් වෙන්ව පනවති තොපගේ ඒ විසදම නිසිද වහන්ස නොවේමය. අනුරාධ මනවි අනුරාධ පෙරදුන දැනුදු මම් දුක්ඛයත් නිරෝධයත් පනවෙමි. අපි එක බලමු බුදුන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරයටම. අනුරාධ මෙහිලා මේ අද්භවෙහි සත්ව වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්වේකු නොලැබෙයි. සත්වේ පුජ්‍යලයක් මෙතන පනවන්න බෑ කියලා කියනවා. මේ දකින දේ රූපේ තුල පොතක් කියලා දෙයක් නැති තැන පොත දකින්න කෙනක් නැති වෙනවා. ආයතනේ ඒතන එන අරමුණු සියල්ලම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. දකින කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හැම මොහොතෙම ඒ කෙනා මිදෙනවා. කෙනෙක් නැහැ. දකින කෙනෙක් නැහැ. බලන කෙනෙක් නැහැ. දකින දෙයක් නැහැ. මේ පැහැදිලි කිරීම ඊටාම ගැඹුරුයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැති වෙනවා. ඒකයි මේ ඒතම්මම ඒසෝහමස්මෙ මිසෝත් මම මගේ ආත්මෙත් නැති වෙනවා. බාහිර දෙයක් නැති වෙනකොට. මේ එක තැනින් මේ ඔබට මේ දෙපැත්තම පේනවා. බාහිර පොත නැති වෙනකොට පොත දකින්න කෙනක් නැති වෙනවා. පොත විතරක් නැති වෙනවා නෙමෙයි. රූපේ නිත්‍ය හෝ වේවා අනිත්‍ය හෝ වේවා කියන අනිත්‍යම් බන්තේ කියන්නේ එක වචනයයි. නමුත් මේකේ පැහැදිලි කිරීම ඊටාම ගැඹුරුයි. එතකොට නේතම්මම නේසෝහමස්මි නමිසෝ අත්තා කියනකොට මම මගේ ආත්මය කියලා ගන්නත් බෑ. එතන බාහිර දකින්න කෙනක් නැති වෙනවා දෙයක් නැති වෙනකොට. එතකොට මෙතන මැරෙන්න කෙනෙක් නැතුව මරණින් මත ඉන්න කෙනෙක් ගැන කතා කරන්නත් බෑ. මේ කියන රහත් භාවය ලැබපු කෙනා. රහත් භාවයට පත් වෙනවා කියන්නේ කෙනා නැති වෙනවා කියන එක. දැන් කෙනෙක් නැහැ.
පොත දකින්න කෙනෙක් නැහැ. දැන් කෙනා නැති වෙනවා. දැන් කෙනා නැති වුණොත් කවුද මැරෙන්නේ? මැරෙන්න කෙනෙක් නැහැ. හිටපු කෙනෙක් නැහැ. මේ තමයි ධර්මය. ඊටාම ගැඹුරුයි මේ කාරණා. මැරෙන කෙනෙක් නැහැ. මැරුණු කෙනෙක් නැහැ. උපදින්නවත් පනවන්න. ඊටාම ගැඹුරුයි නේද මේ කාරණාව? ඇත්තයි. මේ මුළු ධර්මයේම හැබැයි මේ කාරණාව තුළ තියෙනවා. අපි ගොඩාක් සූත්‍ර කියුවේ නැතත් එක සූත්‍රයක් තුළ එක සූත්‍රයක් සමීකරණයක් කියන්නේ මුළු ධර්මයේම තියෙනවා. මෙතන මරණින් මතු සත්වයා ඉන්නවද නැද්ද ඉන්නෙත් නැහැ කියලා අතර කොම් ප්‍රශ්නයක් අර අන්තර පිරිවැඩියන් අහනවා. මොකද ඒ ශාස්ත්‍රඥවරු පනවනවා. සත්වයා මරණින් මතු ඉන්නවද නැද්ද ඉන්නෙත් නැහැ නැත්තේත් නැහැ එක උත්තරයක් දෙන්න කියනවා. නමුත් තථාගත තෙමේ දේශනා කරන ධර්මයේ තුල එහෙම සත්වයා මේ අවබෝධයටපත් වුණු සත්‍යය මරණින් මත්තේ එහෙම ඉන්නවා කියන්න බෑ. නෑ කියන්නත් බෑ. වෙයිත් කියන්න බෑ, නොයිත් කියන්නත් බෑ. වෙයිත් නොයිත් කියන්නත් බෑ. ඉන්නවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. ඉඳලා තිබුණා කිව්වත් වැරදි. ඒ විග්‍රහය දකින්න ඕනේ වෙයිත් නොයිත්. සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. මොන විදිහට උත්තරය ගන්න ගියත් ඉඳලා තිබුණා කිව්වත් වැරදි, ඉඳලා නෑ කිව්වත් වැරදි. මැරෙන්න කෙනෙක් නැතිකොට කොහොමද මරණින් මත්තේ සත්වයා ඉන්නව නැහැ කියලා පනවන්නේ? ඒකයි මේ රහතන් වහන්සේ කියන්නේ කෙනෙක් නැහැ කියන එකයි. නැති කෙනෙක් කොහොමද උපදින්නේ? ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරුම තැන. එත්තච තේ අනුරාධ දිත්තේව ධම්ම සච්චතෝ තථාගතෝ අනුප්පලවේ මානෝ කලං තේ තං ව්‍යාකරණං යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමාප්ති පත්තෝ තං තථාගතෝ අඤ්ඤත්‍රේ මෙහි චතුබි ඨානේනි පඤ්ඤාප යමානෝ පඤ්ඤාපේය හෝති තථාගතෝ පරම රමණාතේ වාත්න හෝති තථාගතෝ පරම රමණාති වා හෝති ච න ච හෝති තථාගතෝ පරම රමණාති වා නේව හෝති න හෝති තථාගතෝ පරම රමණාති වාති නහෝතං බන්තේ සාදු සාදු අනුරාධ පුබ්බේ චාහං අනුරාධ එතරහි ච දුක්ඛේ ච පඤ්ඤාපේමි දුක්ඛසත් නිරෝධන්ති. අනුරාධ මනවි සාදු සාදු අනුරාධ පෙරදු දැනුදු මම් දුක්ඛ නිරෝධය පනවමි. මේ අනුරාධ සූත්‍රය තුළ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති පිටක 15 207 වෙනි පිටුවේ අවසාන කොටස. අතර මේ මුළු ධර්මයේම මෙතන තියෙනවා. බුදුන් වහන්සේ පුජ්‍යලේක් සත්වයක් නැති බවයි පනවන්නේ, ආත්මයක් පනවන්නේ. මනාකොට පැහැදිලි කරනවා. බාහිර පොතකුත් නැහැ. පොත දකින්න කෙනත් එහෙමනම් නැති වෙනවා. ඒ තමම ඒසෝවමසේසෝත්ත මම මගේ ආත්මය කියන එක නැති වෙනවා. බාහිර පොත නැති වෙනකොට අනිත්‍යං වා විපරිණාම ධම්මං වා නොහේතම් බන්ත එතන කෙනෙක් පනවන්න බෑ.
එතන පොතක් පනවන්න බෑ. මේ කතාවේ මනාකොට පැහැදිලි කරනවා අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුර වේවා සන්තිකේවා ළඟ වේවා. හීනාවා ප්‍රණීතාවා මේ 11 මෙතන මේ එක ස්කන්ධ ගොඩක්වත් පනවන්න බෑ. අපි ඔබට මේ ධර්මයේ පැහැදිලි කොට පැහැසුවා මේ කාරණාව. අජ්ජත් බාහිර බහිද්ධාවා පනවන්න බෑ පොතක්. බාහිර පොතක් හම්බ වෙන්නේ නෑ. මේ එන අරමුණ මේ එන අරමුණක් එක අරමුණක් තමයි මේ උපමාවට ගන්න ඕනි. ඒතර අනිත් හැම අරමුණක්ම ඒ තැන් දකින්න ඕනි. ප්‍රතිපදාව තමා විසින්ම සකස් කරගන්න ඕනි. අතීත සම්මුති ප්‍රඥාප්ති නිසා හටගත්ත මේ පොත කියන විඥානයේ දැන ගැනීම බාහිර ඒ අතීත සම්මුතියේ පොත කියන එක තියෙන සිතුවිල්ලක් නේ. ඒක බාහිර හම්බ වෙන්නේ නැහැ. ඔබට ඒක පැහැදිලි. බාහිරට පනවන්න බෑ. ඒ දැන ගැනීම මේ අරමුණ එනකොට මේ හැඩතලෙට පොත කියන්නේ අපේ සිත. බාහිර පොත කියන්නේ මම පොත කියලා. ඒතර බාහිරින් පොතක් හම්බ වෙන්නේ නැහැ. අතර මේ සිත ඇතුලේ සිතුවිලි වලත් පොතක් නැහැ. අර වේදනා සංඥා සංකාරයෙන් තමයි සංඥා කියන්නේ පෙර මතකේ. වේදනා කියන්නේ එන හැඩතලේ වින්ද. රූප කියන්නේ එන හැඩතලේ. ඒතකොට ඒක තමයි ගලපලා බලන්නේ. මේ එන අරමුණ. මේ බලන්නේ මේ සම්පස්සේනේ. සම්පස්සේ කියන්නේ එන අරමුණ. ඒ ප්‍රසාදයෙන් එන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඤ්ඤාණය. දැන් මේ එන්නේ ප්‍රසාදයක්. චක්කු ප්‍රසාදයේ එන මේ හැඩතල මේ කොන විදිහකට කියන්න පුළුවන් එන ඕනම අරමුණක්. ඒ සම්පස්සයක්. ඒ ස්පර්ශපච්චය වේදන. ඒකෙන් තමයි වේදනාව. ඒ එන අරමුණ තමයි මේ විඳින්නේ. ඒක හැඩතලයක්. ඒක දෙයක් නෙමෙයි. මනෝවිඤ්ඤාණයෙන් එන්නේ ආයතනයෙන් එන්නේ හැඩතලේ. ආයතනේ දැන ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඇස කියන ආයතනේ මූලික අවස්ථාවේ දැන ගැනීම පංචායතනේ සිද්ධ වෙන්නේ නැහැ. මන ආයතනෙන් සිද්ධ වෙන්නේ. නමුත් මෙතන එහෙම බෙදන්නත් බෑ. මේ එකවර සිද්ධ වෙන සිද්ධියක්. පැහැදිලි කිරීම සඳහා තමයි මේ පංචායතන මන ආයතන කියලා ගන්නෙ. බාහිරේන අරමුණ තමයි මෙතන ගන්නෙ. නිමිත්ත. ඒ නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. එනේන සෑම සිතක්ම තව විදිහකින් කියනවා නම් සිත සත්‍ය දකින්න තැන අනිත්‍යතාවයට යනවා. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට මේ පොත කියන නිමිත්ත නැති වෙලා යනවා. සත්‍ය දකින්න කොටයි. අනිත්‍ය වෙන්නේ. සිතේ සත්‍ය දකින්න තැනයි සිත මිදෙන්නේ සිතෙන්ම. ඒතර බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේ අපි උපමාවක් පොත කියන එක අපි භාවිතා කරන්නේ. නමුත් මේ අනුරුද්ධ සූත්‍රය තුළ පෙන්වන කාරණාව ඉතාම පැහැදිලි. එතකොට මෙතන සම්පස්සෙන් එන මේ වෙනීම ඒ හැඩතලේ පෙරමතකෙන් සංඥාවෙන් ගලපලා බලන එක සංඛාරය කරන සිද්ධිය. සිතුවිලි චේතනා කරන එක. ඒකෙන් තමයි විඥානය දැන ගැනීම එන්නේ. වේදනා සංඥා සංකාර විඥාන. සියල්ලම අනිච්චම් බන්තේසි. එක තැනකවත් පොතක් පනවන්න බෑ. සිතුවිලි වල පොතක් තියෙනවද නැහැ. ඒකින්ම පැහැදිලි වෙනවා සංකාර කරනවා කියන්නේ සිතුවිලි චේතනා කරනවා. එන හැඩතලේ ගලපලා බලනවා. ඒ ගලපලා බලන කිසිම තැනක අතීත සම්මුති ප්‍රඥප්තිය වල පොතක් නැහැ. අන්න අතීතයට මේ එන සිත අයිතිත් නැහැ. අනාගතයට එන සිතත් පොතක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ හට ගන්න තැනත් පොතක් කියලා දෙයක් නැහැ. ඒ සම්මුතියේ එන එක කිසිම තැනකට පනවන්න බෑ. අකාලික ධමයක් වෙනවා. අතීත අනාගත පච්චුප්පන්න ධර්ම මෙතනට පනවන්න බෑ. අජ්ජත් බහිද්ධා කියන බාහිරත් හම්බ වෙන්නේ නැහැ. අතීතය හම්බ වෙන්නේ නැහැ. අනාගතය හම්බ වෙන්නේ නැහැ. පච්චුප්පන්න තන හම්බ වෙන්නේ නැහැ. බහිද්ධා හම්බ වෙන්නේ නැහැ. අජ්ජත් හම්බ වෙන්නේ නැහැ. අජ්ජත් බහිද්ධා කියන තන හම්බ වෙන්නේ නැහැ. ඊන ප්‍රනීත දුරණ කිසිම දෙයක් මෙතන හම්බ වෙන්නේ නැහැ. සිතින් මිදිලා. දකින්න ක්‍රියාසිත. දකින්න ශුන්‍යතාවේ. පොතක් නැහැ. පොතින් මිදිලා. අන්න පොත නැති වෙන තැන මේකේ ඊගාව කතාව තමයි නේතම් මම නේසෝ හමස්මි නමිසෝත් මම මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒතම් මම කියලා ගන්න බෑ. ඒතම් මම ඒසෝ හමස්මි නමිසෝත් නෝ හේතම් බන්තේ ගන්න පුළුවන් තා කියලා අහනවා.
අනුරාධ භික්ෂුන් වහන්සේ උත්තර දෙන නෝ හේතම් බන්ති ගන්න බෑ ස්වාමීනි. මගේ ආත්මය කියන මම හැදෙන්නේ නෑ ඒ පොතක් නැත්තම්. දෙයක් නැත්තම් දකින්න කෙනා නැති වෙනවා. බාහිර දෙයක් නැත්තම් ඉදී දකින්න අජ්ජත් බහිද්දා කිව්වේ ඔන්න ඔය කාරණාවටයි. බාහිර දෙයක් නැත්තම් ඒක දකින්න කෙනා නැති වෙනවා. බාහිර පොතක් නැත්තම් පොත දකින්න මමත් නෑ. අන්න පුජ්‍යලයක් නෑ. රහත් භාවයේ සඳහා වෙන කල යුත්තක් නෑ. මෙයමයි ප්‍රතිපදාව. මනාකොට පැහැදිලි මේ ප්‍රතිපදාව. එහෙමනම් මෙතන කෙනා නෑ. ඒක අපි කිව්වේ නිතරම ඔබට මේ ක්‍රියාසිත දකින්න. මේ මාර්ගයේ මෙතන ශුන්‍යතාවේ. මෙතන ශුන්‍ය චේතෝ විමුක්තිය තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය තියෙනවා. මෙතන අනිමිත්ත වෙනවා. නිමිත්ත පණවන්න බෑ. අප්‍රණීත චේතෝ විමුක්තිය වෙනවා. මෙතන හොඳ නරක එහෙම දෙයක් මෙතන ඇලෙන ගැටෙන සිතක් හටගන්නේ අන්න චේතෝ විමුක්තිය මෙතන ඔබට දකින්න ලැබෙනවා. අන්න ඒ කෙනා මෙන්න මේ නෑ හැම අරමුණක්ම දකින්න කෙනා තමයි මේ මාර්ගයට ප්‍රවේශ වෙන්නේ. ආර්ය භූමියට එන්නේ. කෙනා නැති වෙන තැනයි. කෙනා නැති වෙන තැනයි ආර්ය භූමිය තියෙන්නේ. ඒ කෙනා නැති වෙනවා කියන්නේ මේ සිත නැති වෙනවා. සිතයි කෙනා කියන්නේ. ඒ සිතයි කෙනා කියන්නේ මේ කය නෙමෙයි ශරීරෙත් නෙමෙයි එතනත් බාහිරයි. ඒකත් නැති වෙනවා. රූපය කියලා ගන්නකොට බාහිර පොත විතරක් නෙමෙයි. මේ කය කියන රූපෙත් බාහිරයි. ඒකත් නැති වෙනවා. බාහිරත් එහෙම රූපයක් පනවන්න බෑ. ඒක දැනෙන්නේ විඥාණයට. එහෙනම් විඥාන කියන්නේ සිතනේ. ඒක එහෙම දෙයක් එන්නේ නැහැ විඥාණයට. ඇයි මේක අතීතයෙන් ආවත් මේ හැඩතලයට මම කියලා ගත්ත එක සිතුවිල්ල. ඒ සිතුවිල්ලෙත් එහෙම කෙනෙක් නැහැ. පොතේ නැහැ වගේම තමයි මේ කය දකින කොටත් එන්නේ. එතනත් නැහැ. සියල්ලගෙම මිදෙනවා. අන්න මේ චේතු විමුක්තියටපත් වෙනවා. එතන මනාකොට පැහැදිලි කරන බුදුන් වහන්සේ මෙන්න මේ දකින්න කෙනා නැවත උප්පත්තියක් පනවන්න බෑ. මරණින් මතු ඉන්නවා කියන්න බෑ නෑ කියන්න බෑ. ඉඳලා මරණ ඉඳලා නැතුණා කියන්න බෑ. මේක කොයි විදිහකටවත් මේ හතරකම ප්‍රශ්නේ ගන්න බෑ. ඉඳලා තියනවා කියන්න බෑ නෑ කියන්නත් බෑ. හිටියා කියන්නත් බෑ නෑ කියන මරණින් මතු ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඉඳලා තියනවා කියන්නත් බෑ. මෙතන අන්තයකට ගන්න බෑ. හේතු තිබ්බොත් තියෙනවා හේතු නැත්තන් නෑ. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධති කියන අන්න එතනට එනවා. මේ රහතන් වහන්සේ හේතු නැති කළා තියෙන්නේ. හේතුඵල ධාමිනුත් මිදිලා ඒ රහත් භාවයට එන්නේ. අනේ හේතු නැත්තන් නැවත උප්පත්තියකුත් පනවන්න බෑ. ඒක දකින්න ඕනේ. මේ ධර්මයේ ගැඹුරුම තැන බුදුන් වහන්සේ පෙන්වන කාරණා අනුවයි අපිත් මේ ධර්මයේ අවබෝධ කරේ. අපි අවබෝධ කරා කිව්වට අපි ඔබට කියන්නේ නැහැ අපි සියලු කෙලෙස් නැසලයි කියලා. සියලු කෙලෙස් මෙහෙම දකින්න කොටයි නැති වෙන්නේ. ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන කෙනාටයි. හැබැයි මේ සිත දකින්න එක මේ කලින් සිත දකින්න එක ඊගාව සිත දකින්න එක පොත දකින්න සිත නෙමෙයි බිත්තිය දකින්නේ. ඒක මේ සිත ඒ අවුත්ත සම්භූත අනුත්තානම් භවිෂ්‍යති. මේ සිත පෙරණතු වීමට කියන ඊතනත නිරුද්ධ වෙලා ඊගව සිතට ගන්න. හැබැයි බිත්තිය දකින්න සිත නෙමෙයි මල දකින්නේ. ඒ සිතත් හටගෙන එතනම නිරුද්ධ වෙලා අමුතුවෙන්ම හට ගන්න සිතක් මල කියන්නේ. මොකද මේ ස්කන්ධ නෙමෙයි ඒ ස්කන්ධ. ඒ ස්කන්ධ නෙමෙයි මේ ස්කන්ධ. වේදනා සංඥා සංකාරය ස්කන්ධ කියන්නේ. ඒ හරහායි විඥානේ දැන ගැනීම එන්නේ. මේක නිකම්ම විඥානයක් නිකම්ම සිතක් නෙමෙයි. ඒකට එන පාත් එකක් තියෙනවා මාවතක් තියෙනවා. සිතක් හැදෙන හැටි දකින්න ඕනේ. අන්න සිත දකින්න කෙනා සිත හැදෙන හැටි දකින්න කෙනාට සත්‍ය පේන ගන්නවා ලෝකේ. අර මල දකින්න හිත නෙමේ පුටුව දකින්නේ. පුටුව දකින්න හිත නෙමේ පොළව දකින්නේ. දැන් සිතක් කොහෙද තියෙන්නේ? සිත කිසිම තැනක පනවන්න බෑ. සිත කිසිම තැනක පනවන්න බෑ. සිත සිතින් මිදිලා. සිතක් කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. මෙතන පුදුම කතාවක් තියෙනවා. අනිත්‍යම් බන්තේ කියන තැන. මේ අනිත්‍යතාවය කියන එක මුකුත් නැති වෙන කතාවක් නෙමෙයි. සත්‍ය දකින්නකොට කිසිවක් හම්බ වෙන්නේ නැහැ. අන්න නිවන් මඟ දැක ගන්න. මෙතනයි නිබ්බිදාවට එන තැන. මෙතනයි විරාගයට එන තැන. මෙතනයි නිරෝධයට යන තැන. අන්නේ නිරෝධයේ තුල මේ කෙනා දකින්නවා නම් මේ මාර්ගයේ ඉන්නවා නම් එනේන
අරමුණු වල සත්‍ය දකින්න කෙනා ටිකෙන් ටික ෂේ වීගෙන යන ආශ්‍රව කෙලෙස්. අන්නේ ආශ්‍රව කෙලෙස් ෂේ වීගෙන ඒක දැනෙන්නේ විඥාණයට නෙමෙයි. ඒක ඥාණයටයි අසු වෙන්නේ. අර සිත් පරම්පරාව සිත හටගෙන නැති වෙන ආකාරය දැකීමයි පුබ්බේනවාස ඥානය කියන්නේ. ඒ සිත් පරම්පරාව දකිනවා. අතීත සිතුවිලි අනාගත සිතුවිලි ආවත වර්තමාන පච්චුප්පන්න මේ මොහොතවත් පණවන්න බෑ කියන එක දකින්නේ පුබ්බේනවාස ඥානය. ඒ වගේම තමයි චුතුප්පත් ඥානය. මේ හටගෙන නිරුද්ධ වෙන තැන දකිනවා. ඒ වගේම තමයි ආසවක්ඛ්‍යා ඥානය. කෙලෙස් ආශ්‍රවශය වෙනවා මේ මාර්ගය තුළ ඉන්න කෙනාගේ. ප්‍රතිපදාවට බෑ ආපු කෙනාගේ තමයි ආශ්‍රව කෙලෙස් වෙන්නේ. අනාසවක්ඛ්‍යා ඥානෙ තියෙන කෙනා තමයි ඒ සියල්ලෙන් මිදි යන තැන මේ සංඥාව සුකුම වීගෙන යනවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැති විරාගයේ ස්වභාවය මේකයි. ඒක තව යනවා විමුක්තියට යනවා. ඒ කියන්නේ මිදි යනවා. සිතින් මිදෙනවා. සිතින් මිදෙනවා කියන්නේ සිත නැති වෙනව නෙමෙයි. සිතේ හාරාත්මක ගතිය නැති වෙනවා. රාගී දේශේ මොහේ විත රාගී විත දේශේ විත මොහි ස්වභාවයට එනවා. රාගී කියන්නේ ඇලෙන ගතිය ගම් එක නැති වෙනවා. ඇලෙන ගැටෙන ගම් එකක් නැති තැන වතුර වගේ. අන්න විත රාගී විත දේශේ විත මොහි. අපි ඒක ඥානෙටයි හසු වෙන්නේ. මෙන්න මේ ප්‍රතිපදාව තුලයි ඒක හසු වෙන්නේ. මාර්ගයේ එන්න කියන්නේ ප්‍රතිපදාව තුලයි මාර්ගයට තියෙන්නේ. මේ ප්‍රතිපදාව තුලයි නිවන් මඟ තියෙන්නේ. අපිට ලොකු කතා වැඩක් නෑ. අපි එනේන සිත දකින්න ඕනේ. දැකලා සත්‍ය දකින්න ඕනේ. සත්‍ය විතර පෙන්වන්න ඕනේ. අපේ හිත නිවෙනවා. අපේ හිත සුකුම වෙනවා. අපේ හිත නැවත මේ ඇලෙන ගින්නෙන් මිදුණට පස්සේ අපි කිසි කතාවක් අපිට වැඩක් නෑ අනිත් අයගේ. අපිට කිසිදු මේ එක මත ඒවා මේ මුකුත් වැඩක් නෑ. අපිට ධර්මයේ ප්‍රත්‍යක්ෂ නම් අපිට අපේ සිත නිවෙනව දැනෙනවා නම් අපිට අපේ සිත නිවෙනව මිදෙනවා දැනෙනවා නම් අපි නිවන් දකින්නවා දැනෙනවා නම් අපිට කතා වැඩක් නෑ. අපිට ওই කතා පෙට්ටිය වහලා දාන්න පුළුවන්. තේරුමක් නෑ. අපිට අවබෝධයි. අපේ ඥාණයට හසු වෙනවා. කෙලෙස් වෙනවා. අපි ඔබ කියන ඕනම දෙයක් අපි කරනවා. ඒ කියන්නේ අපි මේ සමාජය තුළ ඒ අනිත්‍ය වගේම කටයුතු කරනවා. අපිට නෑ ඇලීම. අපිට නෑ ගැටීම. අපි සියල්ලෙන් මිදලා. අනිත්‍ය කම්පා වෙන තැන අපිට කම්පා වෙන්න අවශ්‍ය නෑ. අපිට සැලෙන්න අවශ්‍ය නෑ. අපිට දුකක් දැනෙන්නේ. අපිට දුකින් මිදිලා. ඔබ හිතයි අනේ මේ මඩ නාගෙන මෙයා වැඩ. අනේ මෙයා කඳුළු හලාගෙන වැඩ. කඳුළු කියන්නේ මොනවාද? දාඩිය මාංශය කැපවීම. සමහර වෙලාවට මේ ජරා ගොඩේ බැහැගෙන සමහරට අනිත් අයට උපකාර කරනවා. දාඩිය පෙරාගෙන උපකාර කරනවා. ඒ මනුස්සත්වයේ උතුම් මනුස්සත්වයේ මේ ඇලෙන ගැටෙන දේ මේ සිතුවිලි වලින් මිදුණු තැන වැඩ කරන්න පුළුවන් හොඳට. අපිට අදහස් නැහැ. අපිට මේක කරයි කියලා අරයා බණී මෙයා බණී කියලා කතා නැහැ. ඒකේ අවසාන ඵලය ඒකයි. ගිනි ගන්නේ නැති හිතක් කටයුතු කරනවා. ඔබට දකින්න ලැබේ. ඒ තමයි රහතන් වහන්සේලා. ඒ විතරාගී විතදේශී විතමෝහි උතුමන් වහන්සේලා. වාද කළා තර්ක කළා. එහෙම වෙන්නත් බෑ. ඒ தත්ත්වයට වැටෙන්නෙත් නෑ. ඔබ සත්‍ය ධර්මයේ දකින්න. ප්‍රායෝගිකවම ඔබ ධර්මයේ තුල ඉන්න. ඔබ සියලු කටයුතු එනදා විදිහටම කරයි. කිසිම වෙනසක් නෑ. ධර්මයේ ඇත්ත පැත්ත දකින්න. ප්‍රායෝගික පැත්ත දකින්න. බොරු එක මත ඒවා මේකුත් අපිට අදාළ නැහැ. තෙරුවන් සරණයි. ඔබ සියල්ලෙන් මිදිලා ඔබ රාත් භාවයටපත් වේවි. ආසවක්ඛ්‍යා ඥානෙ කෙලෙස් වෙන ඔබට දැනේවි. එයාට ලොකු කතන්දර නැහැ. ලොකු කතාවක් නැහැ. තෙරුවන් සරණයි.